හරි right අයිබෝ මාස්ටර් විගා හරි අයිබෝ අපි යමු අපි යන්න යන නිඩාරියා බලන්න ආත්ම මාතෘකාව ෆයිල් දාලා දෙනෝනේ මම මාතෘකාව දාලා ෆයිල් නිඩාරියා ඒ වචන හුරු නැත්නම් පැන්සලෙන් දාගන්න ඒක මේක ඇතුළේ ජනප්‍රිය දෙන්නෙක් ඉන්නවා. නැත්තම් බලන්න. මේක ඇතුළේ ජනප්‍රිය දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් තමයි මේ. මෙන්න මෙහෙමයි. මෙයා හයිඩ්‍රා. තකහට මෙහෙමලා බලන්න දෙන්න. හයිඩ්‍රා. මෙයාගේ පිටතින් තියෙන මේ බහිෂ්ඨාරක. ඇතුළතින් කියනවා ඇතුළතින් තියෙනවා අන්තශ්චාරණ. එතකොට අපි කියන්නේ මේගොල්ලෝ දීප්‍රස්තරයි කියලා. මතකද මේ වචනේ? අපි කොහොම මේගොල්ලෝ දීප්‍රස්තර ජීවී කියලා. එතකොට මේ ඇතුළතින් තියෙන්නේ අන්තශ්චාරණ. මේ මෙයාගේ ආහාර මාර්ග අපි ඔකට කියනවා සීලෝමාන්තරය. මෙන්න මෙහෙම මේ හයිඩ්‍රා වගේ න. එහෙමත් නැත්නම් මේක මේ සිලින්ඩර් ආකාර සිලින්ඩ්‍රිකල් බොඩි එකක් නම් තියෙන්නේ. ඊළඟ ලස්සන වචනයක් පාවිච්චි කරනවා අපි බුහුබා. මේගොල්ලන් කියන්නේ කවුරුද කියලාද? බුහුබාකාරයේ. දැන් අපිට තියෙන මිනිස්සුන්ගේ බොඩිස් දෙකක් තියෙන්නේ. කොහොම මිනිස්සුන්ගේ බොඩි දෙක ඔගොල්ලෝ කියන්නේ මම කියන්නේ. ඔගොල්ලෝ කියන්නේ වැලේ තියෙන එකක් සර් එකක් වැලේ තියෙනවා නේද? දැන් නෙමෙයි. එකක් තමයි මේ ඔය එක බොඩි එකක් ඔය තියෙන ගෑන. අනිත් එක පිරිමි. මිනිස්සුන්ගේ ස්වරූප දෙකක් තියෙනවා ස්ත්‍රීන් හා පිරිමි කියන. එතකොට නිඩාරියාවලක් තියෙනවා අන්න බොඩි ස්වරූප නැත්නම් දේහ ස්වරූප දෙකක් එකක් බුහුබාකාරයක් තමයි ඒක කවුද හයිඩ්‍රා කියන්නේ. තව කෙනෙක් ඉන්නවා කුඩයක් වගේ. තව කෙනෙක් ඉන්නවා කුඩයක් වගේ. ආගෙත් පිටින් තියෙන්නේ බහිෂ්ඨාරණය. පිටින් තියෙන්නේ බහිෂ්ඨාරණය. කට යටකට දෙන්නේ යටකට. ඒක බහිෂ්ඨාරණය. ඒ වගේම මෙයාගේ අතුලින් තියෙනවා අන්තශ්චාරණය. ඒ අන්තශ්චාරණය. එයාගේ කර සීලෝමාන්තරයක් මේ තියෙනවා. මේ මුඛය. මෙයාගේ මේ මුඛය මෙයා තමයි ග්‍රාහිකා කියන්නේ. ටෙන්ටකල්ස් කියලා කියන්නේ. ග්‍රාහික. මෙයාගේ මේ මුඛයේ වටේ ග්‍රාහිකා ගොඩාක් තියෙනවා පහළ දෙල්ලේ. ඒවා මම යන්නේ නැහැ. එහා දෙතර පිටින් බයිස්චාර්මයක් තියෙනවා, අතුලින් අන්තශ්චාර්මයක් තියෙනවා, සීලෝමාන්තරයක් තියෙනවා. මේ ලොඩියා. ලොඩියා කියලා කියන්නේ jellyfish. මුලින් අපිට හම්බෙන්නේ. එතකොට මේ කුඩේ වගේ ෂේප් තියෙන අයට අපි කියන්නේ මෙඩියුසා. නැත්නම් මෙඩුසා. උඩ අපේ හරියට ගෑනු පිරිමි වර්ග දෙකක් තියෙනවා වගේ. නිඩාරියාවල මොනවද තියෙන දේහ ස්වරූප දෙකක් තියෙනවා. එකක් බුහුබා අනිත් එක මිනිස්. එතකොට මේගොල්ලෝ දීප්‍රස්තරයි. ඒ කියන්නේ බයිෂර්ණයක් අන්තශ්චර්ණයක් විතරයි තියෙන්නේ. මධ්‍යචර්ණයක් නෑ. අපි ත්‍රිප්‍රස්තරයි කියන්නේ බයිෂර්ණය මධ්‍යචර්ණය අන්තශ්චර්ණය තුනම තියෙන. අපි අර වචන පැහැදිලි කරගෙන තියෙන දෙයක්. පැහැදිලි. එතකොට මේගොල්ලන්ගේ
දේහ ස්වරූප දෙකක් තියෙනවා බුබ්බා හා මෙඩුසා. බුබ්බා සිලින්ඩ්‍රිකල් නැත්නම් සිලින්ඩරාකාර දේහය. මෙඩුසා මොකක් වගේද? කුඩයක් වගේ ස්වරූපයක් දකින්න පුළුවන්. ඒගොල්ලෝ ඔය මොහොතේ ඔය අපිට මේ රූප වලින් දකින්න පුළුවන් ජෙලිෆිෂ්ලා මෙහෙම වතුරේ උඩ යනවා පහත් යනවා. මේ වගේ ඇඟිලි පහක් වගේ ග්‍රාහිකා තියෙනවා දිග ඔය. ඒකෙන් ඉහළ පහළ යනවා දකින්න පුළුවන්. සමහරුන්ගේ නම් පොඩි විස දල තියෙනවා මේගොල්ලන්. ඔය ලංකාව ආක්‍රමණය කරගෙන ඉන්දියා පහුගිය කාලේ ජෙලිෆිෂ්ලා ටිකක් මොහොතේ එහෙම කිව්වා සමහර ප්‍රදේශවල නාන්න එපා කියලා. මොකද ඒ ජෙලිෆිෂ්ලා ඇඟේ ගෑවිච්චාම මොකද උන් අර පියසෙවල වගේ නිකන් මේක සෙවල එකක් තියෙන. ඒගොල්ලෝ ඇඟේ ගෑවිච්චාම විසයි. එතකොට අපිට අසාත්මිකතාවය තියෙනවා. සමහරට හුස්ම ගන්න අපහසුතාවය තියෙනවා. ඒක කසන්න ගන්නවා, පළු දාන්න ගන්නවා. ඒකින්ද කිව්වා සමහර මොහොත තීර නම් කර නාන්න එපයි. මොකද මේ ජෙලිෆිෂ් රෑන අප්වර්ඩ් අර දියවැල් වලට අහු වෙලා ලංකාව පැත්තට ගහගෙන යනවා. ඩායි මොකද වෙන්නේ ඒගොල්ලෝ? අහපව ඒගොල්ලෝ තවත් දවසින් ආයෙ ගහගෙන කොහොටද යන්නේ. එතකන් නාන්න එපා කියලා පොඩි තාච්චියක් දාලා දුන්නා. මොකද හේතුව අසාත්මිකතාව ඩේන්ජරස්. අසාත්මික වුණොත් හුස්ම ගන්න බැහැ. අපි කියන සමහර අයට සමහර මස් වර්ග ගාපුවාම කසාල පළු දාන්න ගන්න. කසාල පළු දාලා බේරුණොත් හොඳයි. හැබැයි හුස්ම ගන්න අපහසුතාවය තියෙනොත් මැරෙනවා. ඒකයි කියන්නේ එන්නතත් දෙන්න ඉස්සෙල්ලා අහන්නේ වාට ඇලර්ජික්ද? බේතක් ලියන්නේ ඉස්සෙල්ලා දොස්තර අහනවාට ඇලර්ජික්ද? ඇලර්ජික් නම් කියන්නේ. ඒතොර එයාගේ සමහර බේත් දෙන්නේ නැහැ. මොකද ඒවා ඇලර්ජික් වුණොත් ඉතින් අපිට හුස්ම ගන්න බැරුව අන්න මැරෙන්න පුළුවන්. ඉස්සෝ සමහරවන්ට ඇලර්ජික්. කකුළු දැල්ලු සමහරවන්ට ඇලර්ජික්. දෙල් සමහර බලමාලු මස් වර්ග මේ අන සමහරවන්ට අපි ලියමු ක්ලියර්. දැන් මාතෘකාව ෆයිලම් නිඩාරියා. තරුදාලිය. පළවෙනි තරුදාලා බොහෝමයක් කරදිය වාසී. බොහෝමයක් කරදිය වාසී. බොහෝමයක් කරදිය වාසී. ඒකම ලියන්න. විශේෂ කීපයක් නිර්දිය වාසීන් වේ. විශේෂ කීපයක් නිර්දිය වාසීන් වේ. ඊළඟට උදාල සමහරු මහේක්ෂීය ජීවීන් වේ. සමහරු මහේක්ෂීය ජීවීන් වේ. සමහරු මහේක්ෂීය ජීවීන් වේ. ඒ කියන්නේ ගොඩක් ලොකුයි. සමහරු මහේක්ෂීය ජීවීන් වේ. ඊළඟට උදාල සරල සංවිධානයක් දරයි. ඊළඟට සරල සංවිධානයක් දරයි. අපි කියනවා මේගොල්ලෝ පිටතින් බහිෂ්කර්මයක් තියෙනවා ඇතුළතින් අන්තෂ්කර්මයක් තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ ද්විප්‍රස්තරයි. ඒ බහිෂ්කර්මයයි අන්තෂ්කර්මයයි අතර මධ්‍ය ශ්ලේෂයක් දකින්න පුළුවන්. පැහැදිලි? ඒක තරලෙන් දිරිච්ච එක මධ්‍ය ශ්ලේෂයක්. ඒක සෛල නැහැ. සෛල නැති හින්දා ලස්සන වචනයක් පාවිච්චි කරනවා. අසෛලික මධ්‍ය ශ්ලේෂයක් තියෙනවා. කොහොමද ගත්තේ? අසෛලික මධ්‍ය ශ්ලේෂය. ක්ලියර්. ඊළඟට උදාහරණ ද්විප්‍රස්තර දේහ සංවිධානයක් දරයි. ද්විප්‍රස්තර දේහ සංවිධානයක් දරයි.
ද්විප්‍රස්තර දේහ සංවිධානයක් දරයි. ඊළඟ කරුණ දාලා පිටතින් බහිෂ්ක්‍රමයක්ද පිටතින් බහිෂ්ක්‍රමයක්ද ඇතුළතින් අන්තස්චර්මයක්ද ඒ අතර අසෛලික මේ බලන්න ඒ අතර අසෛලික මධ්‍ය ශ්ලේෂය අර අසෛලික ඕනනම් පැන්සලෙන් දාගන්න සෛල නැති සෛල එකක් නෙවෙයි ඒක සෛලී එකක් නෙවෙයි නිකම් සෛල නැති එකක් හරි ඊළඟ කරුණ දාලා මේ බලන්න මේ මං කිව්වේ මේ ඇතුලේ මල්ලක් තියෙනවා හිස් කුහර ඒක තමයි මේ ආහාර මාර්ගය ඒකට ලස්සන නමක් කියනවා ආමාශ වාහිනී කුහරය සීලෝමාන්තරය කියන්නේ ඒක තමයි අන්තරයක් මල්ලක් වගේ අන්න කුහරයක් දකින්න පුළුවන් ඊළඟ කරුණ දාලා ආමාශ වාහිනී කුහරය ආමාශ වාහිනී කුහරය ආමාශ වාහිනී කුහරය ආමාශ වාහිනී කුහරය නම් වූ මල්ලක් වැනි ආමාශ වාහිනී කුහරය නම් වූ මල්ලක් වැනි ජීරණ කුටියක් ඇත ජීරණ කුටීරයක් නැත්නම් කුටියක් ඇත එතකොට මෙතන බලන්න මේ ආමාශ වාහිනී කුහරය ආවරණය වෙලා තියෙන්නේ මොකෙන්ද? වෛශ්‍රවණයෙන්ද? නෑ අන්තස් චර්මයෙන්. බලන්න එතන තියෙන මොකක්ද බිත්තිය? අන්තය. එතකොට ආමාශ වාහිනී කුහරය පැහැදිලි අන්තස් චර්මයෙන් ආවරණය වෙලා ඉන්නේ. ඊළඟ කරුණා ආමාශ වාහිනී කුහරය ආමාශ වාහිනී කුහරය अंतश्चर्मे आवरणे वियत अंतश्चर्मे आवरणे वियत आमाश वाहिनी कुहरे अंतश्चर्मे आवरणे वियत මේ ආමාශ වාහිනී කුහරේ තනි කුහරේ කියන්නේ තනි සිදුරකින් විවෘත වෙන. ඒක අපි කියන්නේ මොකක් කියලාද මොකද? අනේ සිදුර තමයි මුකේ
මේක තමයි ඉතින් පරිණාමය වෙලා මේ අද වෙනකොට අපේ රට බවට පත් වෙලා තියෙන්නේ මේ ආමාශ වාහිනී කුහරය තමයි පරිණාමය වෙලා අපේ ආහාර මාර්ග පද්ධතිය බවට පත් වෙනවා. මේගොල්ලන්ට බුදයක් එහෙම තියෙනවද? නෑ මේ 30 කුහරයක් තියෙනවා. ඇතුලේ මෙතන සිදුරම් තියෙනවා. ඒකයි මේගොල්ල සරලම දේහ සංවිධානයක් කරනවා කියන්නේ ක්ලියර්. ඊළඟට උදාහරණ ආමාශ වාහිනී කුහරය ආමාශ වාහිනී කුහරය තනි සිදුරකින් ආමාශ වාහිනී කුහරය තනි සිදුරකින් වරණගල මුඛය තනි සිදුරකින් වරණගල මුඛය පිටතට විවෘත වේ මම කිව්වා මේගොල්ලන් අතර ප්‍රධාන දේහ ස්වරූප දෙකක් දකින්න පුළුවන් බොහෝබා මෙදුසා ඊළඟට උදාහරණ මොවුන් අතර प्रधान देह स्वरूपाकार देख प्रधान देह स्वरूपाकार देख प्रधान देह स्वरूपाकार देख देखिए हैं वचन දෙක හරියට දාගන්න එක බුහුබා ආකාරය බලලා ලියන පොඩි විදිහට එක බුහුබා ආකාරය දෙක මෙඩුසා නැත්තම් මෙඩියුසා නම් දෙකම පාවිච්චි කරනවා එක බුහුබා ආකාරය දෙක මෙඩුසා නැත්තම් මෙඩියුසා ආකාරය හරි මේ බලන්න බුහුබා මොනවා වගේද සිලින්ඩර් ආකාරය මෙඩියුසා උඩ යනවා වගේ යනවා පැහැදිලි ක්ලියර් ඊළඟට උදාහරණ බුහුබාවන් सिलिंडर आकार बनाकर बहुभावन सिलिंडर आकार बनाकर बहुभावन सिलिंडर आकार बनाकर मैं आ सिलिंडर आकार है कोहरी गल्परेකට හයි වෙලා තමයි ඉන්නේ කියන්නේ උපස්තරයකට සවිවි ජීවත් වෙනවා පැහැදිලිව අපෝණ ජීවිතය පාවිච්චි කරන වචන මේගොල්ලෝ මේ පොත් යන්නේ කොටද හයි වෙලා භූභාවන් සිලින්ඩර ආකාර වන අතර ලියන්න ඒකට ලියන්න භූභාවන් සිලින්ඩර ආකාර වන අතර උපස්තරයකට ඇලී ජීවත් වේ උපස්තරයකට ඇලී ජීවත් වේ උපස්තරයකට ඇලී ජීවත් වේ
මේ බුහුබාවල මුඛයේ වට අමනක් දෙන්නේ. මෙන්න මෙහෙම ග්‍රාහිකා කරේ. ඒ වලින් තමයි අර ආහාර අල්ලගන්නේ. පොඩි සත්තු එහෙම ටක්ගා ලෝකිකක පටලලා ආන්නකට ඇතුළට දාගන්න. හරිද? මෙයා මේ නලිය තියෙන කොයි වෙලෙත් ඔයගොල්ලෝ කොරල් පර බලන්න ගියාම ඉක්කඩු එහෙම. අර දීදුවේ පහල පේන මෙහෙම නලිය නේවද? ඒ මොනවාද? මේගොල්ලන්ගේ ග්‍රාහිකා මේක. ක්ලියර්. ඊළඟට රෝදා මුඛයේ වට මුඛයේ වට බුහුබාවන්ගේ ග්‍රාහිකා දැකිය හැකියි. ග්‍රාහිකා දැකිය හැකියි. වටා ග්‍රාහිකා දැකිය. මේ මෙඩියුසා මෙයා නිදැල්ලි. මේගොල්ලෝ නිදැල්ලි වාසී. නේ කියන්නේ නිදැල්ලි උන්නේ. නිදැල්ලි හොය ඉන්නවා ජලයේ එහෙට මෙහෙට ගමන් කර කර. උගේ දෙන්නේ කොයි පැත්තට? කට තියෙන්නේ. යට පැත්තේ තියෙන. මොකේ? උදරීය වයිදී. ක්ලියර්. ඊළඟට අර උදාලා මෙඩුසා නිදැල්ලි වාසීන් වන අතර මෙඩුසා නිදැල්ලි වාසීන් වන අතර මුඛය උදරීයව ඇත. මුඛය උදරීයව ඇත. මුඛය උදරීයව ඇත. මුඛය උදරීයව ඇත. දැන් ඔයගොල්ලන්ගේ ගෙවල් වල සමහරලාට ගෑනු විතරමයි ඉන්නේ. එකම පිරිමියා තාත්තා විතරයි. තාත්තා හරි පරිස්සමෙන් ඉන්නවා. එයි අම්මත් ගෑණියෙක්, ලොකුවක්වත් ගෑණියෙක්, පොඩියක්වත් ගෑණියෙක්, මාත් ගෑණියෙක්, ඔක්කොම ගෑනු අපි කියලා. ඒ ඉන්න තාත්තා බොහොම පරිස්සමෙන් ජීවත් වෙනවා ගෙදර. සමහර ගෙවල් වල එහෙම නෙමෙයි. ඊට වඩා වෙනස්. සමහර ගෙවල් වල ගෑණියෙකුට ඉන්න අම්මා විතරයි. ඔක්කොම පිරිමි තාත්තා උත්තම පුරුෂයා ඊට පස්සේ ලොකු අයියා ඊළඟ පුරුෂයා එහෙම පුරුෂ සෙට් එකක් ගෙදර ඉන්නේ. ඒක මේගොල්ලන්ගෙත් එහෙමයි. නිදාරියාවල සමහර ගණාවාසවල සමහර කොලනීස් බලපුවා මේකේ ඉන්නේ මෙඩුසා විතරයි. සමහර අයගේ බලපුවා බුබා විතරයි. සමහර ඒවල බැලන්ස් ඉන්නේ. බුබා මෙඩුසා දෙකම. ඒ කියන්නේ සමහර ගෙවල් අම්මා තාත්තා ඉන්නවා. නංගි මල්ලි ඉන්නවා. බැලන්ස් නේ. එක කොල්ල එක කෙල්ල. ඒක පවුල බැලන්ස් වෙලා. මේකෙත් එහෙම ක්ලියර්. ඊළඟ දරුණුදා සමහර නිදාරියාවන් ඒක ඕන සිංහලෙන් දෙන කමන්නේ. සමහර නිදාරියාවන් බුහුබා පමණක් දරයි. බුහුබා පමණක් දරයි. ඊළඟ දරුවදාල් සමහර නිදාරියාවන් මෙඩුසා පමණක් දරයි. සමහර අයගේ දෙකම ඉන්නේ. දාන ඊළඟ දරුවෝ දාලා සමහර නිදාරියාවන්ගේ ජීවන චක්‍රය තුල
Buhuba. Ha medusayan. Buhuba ha medusayan. जीवन चक्र देखम ऐत जीवन चक्र देखम ऐत मुबाहा मेडुसायन सॉरी आकार देखम ऐत जीवन चक्र तुलन ने जीवन चक्र तुल मुबाहा मेडुसायन आकार देखम ऐत මේගොල්ලන්ට තියෙනවා මං කිව්වේ ඇඟේ ගෑවිච්චාම අපිට අසාත්මිකතා ඇති කරේ අන්න ඒ සඳහා දායක වන දංශක මේ පැත්ත මේ ඒ කියන්නේ විස මේ විස නිකුත් කරන්න පුළුවන් විව වලට අපි කියනවා මොනවද කියලා දංශක දකින්න පුළුවන් දැන් දේව ගොඩක් කලට ග්‍රාහිකාවල තමයි තියෙන්නේ එතකොට මේ පැත්ත ගොදුර ගෑවිච්ච ගම ග්‍රාහිකාවේ ගොදුර අඩපණ වෙනවා නේද? අර විස ගෑවිච්ච ගම ගොදුර අඩපණ වෙනවා. ඊට පස්සේ ආව මෙයාට ලේසියෙන් ආහාර මාර්ගය ඇතුළට දා ගන්න පුළුවන්. හරි. ක්ලියර්. ඊළඟට උදාල් ගොදුර අල්ලා ගැනීමට හා ගොදුර අල්ලා ගැනීමට හා ගොදුරු අල්ලා ගැනීමට හා ආරක්ෂාවට ගොදුරු අල්ලා ගැනීමට හා ආරක්ෂාවට වැදගත් වන ගොදුරු අල්ලා ගැනීම හා ආරක්ෂාවට වැදගත් වන ග්‍රාහිකා හා ग्राहिकाः पाठकील्य दंशक कोष्ठ ग्राहिकाः दंशक कोष्ठ दंशक कोष्ठ මේ පැත්ත බලන්න මේ අපි බැලුවොත් එහෙම ඔය දංශක කෝෂ්ඨයක් මේ විදියට මෙහෙම එකක් කියලා හිතන්න ඔන්න ඔය දංශක කෝෂ්ඨයේ තියෙනවා විස විදින්න පුළුවන් අන්න තංතුවක් දැන් නයාගේ විස තියෙන දල ඇතුළේ දල කියන්නේ යාගේ මොකද්ද? දත. මේ රදනක දතක් මේ දත උල් වෙලා තියෙනවා. ග්‍රන්ථියේ නිපද වෙන විස ටික ඒ රදනක දල තුල තියෙනවා. දත ඇතුලේ තියෙනවා. අන්න අපිට නෑ ගහපු ගම. ඒ දත ඇතුලේ තියෙන විස ටික අපේ රුධිරයට එතකොට කියන්නේ විස කියන්නේ ප්‍රෝටීන්. ආගන්තුක ප්‍රෝටීනයක් ශරීරයට ඇතුළු වෙච්ච ගමන් ඒක අපිට විස. පැහැදිලි? අපිට බාහිර ප්‍රෝටීන් එන්න බෑ. අපිට දීලා තියෙනවා ප්‍රෝටීන මේවා. මෙන්න මේවා කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඊට පරිබාහිර ප්‍රෝටීන් එකක් ආවොත් දැන් කවුද? COVID-19 කියන්නේ RNA එකයි ආගන්තුක ප්‍රෝටීන් එක. වෙන එක නෙවෙයි. වෛරස් එක මේ විදිහට තියෙනවා. මේකේ ප්‍රෝටීන් එකක් තියෙනවා. ඇතුලේ RNA දෙනවා. ඕක තමයි ශරීරයට වෙච්චාම ඔය මිලියන ගාණක් මලේ ඔය පොඩි වැඩි. තියෙන්නේ මොකද්ද? ප්‍රෝටීන් එකයි. මේ ප්‍රෝටීන් එක මේක ඇතුලේ කවුද තියෙන්නේ? පොඩි RNA කැලක්. දැනගන්න ඒකට එරෙහිව දැන් අපි ඖෂධයක් හොයාගත්තා. වැක්සින් එකේ තියෙන්නේ මොකද්ද? අපේ සාමාන්‍ය හෙම්බිරිස් සාධන වෛරස් එක ඇතුළට අර කාගේද? COVID-19 වල RNA එක දාලා තියෙනවා. ඒක තමයි අපිට වෙන්නේ. එතන අපිට කොරෝනා වෙලා දෙන්නේ නැහැ. ඊට එරෙහිව අපේ දේහය තුළ මොනවද වෙන්නේ? ප්‍රතිශක්තිය. මේකට මෙයා අපි කියනවා තන්තුවක්. stinging thread එක. stinging thread එකක් දකින්න පුළුවන්. ඒකෙන් තමයි විස එළියට ගන්න. මේක ඇතුලේ විස නිපද වෙනවා.
ඒවා මේ කාන්තුව මගේ එළියට පැහැදිලිද කියන අන්තිමට උදාල් දර්ශක කෝෂ්ඨවල දර්ශක කෝෂ්ඨවල විස විදිය හැකි විස විදිය හැකි තන්තුවක් අර ස්ටිංගින් ස්ටික් එකක් කියන්නේ දණ්ඩක්නේ ස්ටිංගින් ත්‍රෙඩ් එකක් වරහනකට දාන තන්තුවක් ස්ටිංගින් STINGING ස්ටිංගින් ත්‍රෙඩ් ඇත මෙන්න මේ දෙන්න ඇඳලා දාන්න. මේ ආවක් ඕනනම් පැත්තකින් ඇඳගන්න. මේ දෙන්න මට ඕන.
मध्य श्लेष ඊට පස්සේ ආමාශවාහිනී කුහර मध्य श्लेषे आमाशवाहिनी कुहर मुखे में पैक्ट है इतने ना मुखे में हर एक उबाकार है इतने मेड्यूसा आकार इन पास गाना संपर्क होता dan ඒකේ තියෙනවා නිඩාරියා පෙරලන් itu මට පේන විදිහට 101ද කොහෙද අන්න එකේ ඔබීලියා ලොඩියා වෙනවා ලොඩියා අනිත් පැත්ත අරවල ඇඳලා තියෙනවා නේ හයිඩ්‍රා අර හීනේ එක්කන වෙන ග්‍රාහිකා දෙන කොරල් බුහුභාවන එතකොට මේගොල්ලෝ තමයි මොනව හදන්නේ කොරල් පර හදන්නේ නිඩාරියාලා කොරල් පර හදන්නේ නිඩාරියා මට ඔන්න ඔය පින්තූර ටික ෆොටෝකෝපි කරලා අලව ඒ ඉඩම තියන්න ඔය ඉඩ ප්‍රමාණයෙන් තියන්න පැන්සලෙන් මැන්න ඉඩ තිබ්බා උතර නෝට් එකක් දාන්න ෆොටෝකෝපි කරලා අලවන්න කියලා එතකොට ඔන්න ෆයිලම් එකක් ඉවරයි. ඊළඟ ෆයිලම් එකට යන්න. මේ බලන්න අපි යනවා ඊළඟ ෆයිලම් එක බලන්න ෆයිලම් platyhelminthes PLATY HELMINTHAS platyhelminthes ඔය පැටලි පණුව කියන්නේ මේගොල්ලෝ නම් දාන මාතෘකාව platyhelminthes මේ බලන්න එක්කෙනෙක් මෙන්න මෙහෙම එක්කෙනෙක් අපිට හම්බ වෙනවා
මෙයා මේ ප්ලැනේරියා ප්ලේන් එකක් වගේ තමයි ප්ලැනේරියා ඊට අමතරව මේ අක්මා පැටල් මේක මේ අපිට හම් වෙන ශාක පත්‍රයක් වගේ මේ පැසියෝලා නැත්නම් අක්මා පැටල් මේ තව එක්කෙනෙක් හම් වෙනවා එයා තමයි මෙන්න මෙයා මෙයා මහා දිගයි මෙන්න දෙහි කණ්ඩ මහ ගොඩක් තියෙනවා මේ කණ්ඩ මේ පටිපණ තීනියා කියලා කියන්නේ මෙයා තානියා නෙවෙයි හරි තානියා නෙවෙයි තීනියා පැහැදිලි මේ මස්වල ඉන්නෝ මේ සත්තුන්ගේ මස්වල අන්න මේ පටිපණුවන්ගේ අදාළ පිටතර තියෙන්න පුළුවන් ඒකයි මස් ආහාරයට ගන්න මක් කරන්නේ හොඳට තම්බල ආහාරයට ගන්න දෙතොර ඒගොල්ලෝ කියව විනාශ වෙලා බැරි වෙලා අපේ ශරීරගත උනොත් එහෙම මේගොල්ලෝ මොකද වෙන්නේ අන්න මේ වගේ පණුව හම් වෙනවා දැකින් ලංකාවේ මම දැන් පේරාදෙනියේදී හම්බුණා ළමෙක්ගේ වමනෙත් එක්ක පිට වෙලා දිනවා මේ අඩි 12ක් විතර දිගේ අඩි 12ක් කියලා කියන්නේ ඕගොල්ලන්ගේ අන්න මේසයකටත් වඩා දිගේ කෙනෙක් පැත් හීනි නූලක් වගේ වමනෙත් එක්ක එන්න පුළුවන් ඒ අපේ නූල් ගුලියක් වගේ ආකාරය ගිය අතරනම් නූල් ඉක්කල බලනවා ඉතින් මේගොල්ලන්ට නූල් පණුව කියලා කියනවා නූල් පණුව කියලා කියනවා විශේෂයෙන් සත්තුන්ගේ තමයි මේගොල්ලෝ ඉන්නේ අපිටත් මක් කියනවාද අන්න ආසාදනය වෙන්න පුළුවන් බැරි නෑ අපිට එනම අඩු අපි දැන් නිතර මොකද වෙන්නේ පණුවන්ට බේ බොනවා අපි සාමාන්‍යයෙන් මාස අවුරුද්දකට දෙපාරක්වත් බොන්න කියන්නේ ඒකනේ අවුරුද්දකට දෙපාරක්වත් පණුවන්ට බේ බොන්න දෙනවා ඒවා මිලාදික නෑ අපිට පණුවන්ට දාල බේ කායමත් ආන දැන නෑ මානසික රිදියා ඒකේ තියෙන අන්න වෝමීන් තමයි වෙළඳ නාම සෝරි මෙඩිසිනල් නේම් එක ඖෂධීය නාමය වෝමීන් වෝමොක්ස් කියන්නේ අන්න ඖෂධීය නාම සෝරි වෙළඳ නාම ඒ ඕන නාම වලින් අරගෙන අන්න කරන්න පුළුවන් නේද හරි ගන්න එතන අපි කිව්වා මේ ෆයිලම් ප්ලැටියල් මික් ටෙස්ට් වල අපිට හම් වෙනවා පටිපණුව ප්ලැනේරියා අක්මා පැටල් එතකොට මේගොල්ල සමහරු නිදලි වාසී සමහරු පරපෝෂී සමහරු අපේ දේහය ඇතුළේ එතකොට මේගොල්ල ත්‍රිප්‍රස්තරයි මේගොල්ල ත්‍රිප්‍රස්තර දේහ සංවිධානයක් දරනවා ඒ කියන්නේ බයිචර්ම මධ්‍ය චර්ම අන්තචර්මයක් කියලා තුනම තියෙනවා සමහරු මේගොල්ල නිදැල්ල ජීවත් වෙනවා සමහර අය පරපෝෂීව ජීවත් වෙනවා දකින්න පුළුවන් මේ ඛණ්ඩනය කියනවා මේගොල්ලන්ට දේහේ කොටස් වලට කැඩිලා තියෙනවා දකින්න තකරණක් ගන්න ලියන්න පළවෙනි කරුණ දාලා පැතලි පණුවන් ලෙස හඳුන්වනවා පැතලි පණුවන් ලෙස හඳුන්වනවා පැතලි පණුවන් ලෙස හඳුන්වනවා දෙක නිදලි වාසීන් හෝ පරපෝෂීන් වේ නිදලි වාසීන් හෝ පරපෝෂීන් වේ ප්ලැනේරියා මේ බලලියන්න සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම ගන්න ප්ලැනේරියා
planaria nidali vaasilindu ඊළඟට උදා පටිපන්නුව වරණ ගතුල ටීනිය TAENI පටිපන්නුව ටීනිය තා akma patella වරණ ගතුල fasciola 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 akma patella paraposhinde මේගොල්ල අපිට හම් වෙනවා කරදිය මිරිදිය බෞනික හා සතුන්ගේ දේහ තුලක් දකින්න පුළුවන් ලිය. ඊළඟට උදා කරදිය මිරිදිය බෞමික හා කරදිය මිරිදිය බෞමික හා සතුන්ගේ දේහ තුල ජීවත් වේ මේගොල්ලන්ගේ ශරීරය නිකන් රොටියක් වගේ උඩ පැත්ත පෘෂ්ඨීය පැත්තනේ යට පැත්ත උදරීය පැත්ත. එහෙනම් අපි කියනවා මේගොල්ල පෘෂ්ඨෝදරීයව පැටලි. ඒ රොටිය ගහන්නේ පිටි ගුලියක් කරන් ඔබනෝනේ. ඒ උඩ පැත්තේ තද වෙනවා පෘෂ්ඨීය පැත්ත යට පැත්තේ ලෑල්ල තියෙනවා. එතන ලස්සන වචනයක් කියනවා මේගොල්ල පෘෂ්ඨෝදරීයව පැටලි. මොකද වචනේ? පෘෂ්ඨීයව හා උදරීයව කියන එක තනි වචනයක්. පෘෂ්ඨෝදරීයව මේගොල්ලන්ගේ පැටලි දේහයක් ඉක්ලිය ඊළඟට උදා පෘෂ්ඨෝදරීයව සිල්මනවන සමාදෙන ශිෂ්‍ය බල කණ්ඩායමේ සිල්ම දරුවන් පෘෂ්ඨෝදරීයව පැටලි ශරීරයක් ඇත. ඊළඟට උදාල සත්‍ය ඛණ්ඩනයක් නැත. සත්‍ය ඛණ්ඩනයක් නැත. සත්‍ය ඛණ්ඩනයක් නැත. ඛණ්ඩ සත්‍ය ඛණ්ඩනයක් නැහැ. මෙහෙම දේහය මේ කැලි වුණාට සත්‍ය ඛණ්ඩනයක් මේගොල්ලන් අපිටන් තියෙනවා මේ උරස් කුහරේ උදර කුහරේ බොහොම පැහැදිලිනේ අපි. ඊළඟට උදාහරණයක් ත්‍රිප්‍රස්තර ජීවීන් වේ.
ත්‍රිප්‍රස්තර ජීවීන්. මම අර ශීර්ෂණය ගැන උගන්වද්දී ඔයගොල්ලන්ට කිව්වා මේගොල්ලන්ට ශීර්ෂණයක් නැහැ. හැබැයි ශීර්ෂණයක සලකුණු තියෙනවා. ශීර්ෂණයක් වගේ එකක් නේ. ඉසක් වගේ එකක් තියෙනවා. ශීර්ෂණය කිව්වේ දෙකේ පූර්ව කෙලවර මොකක්ද කියන්නේ? ඉසක් තියෙන එක. අන්න මේගොල්ලන්ගේ ශීර්ෂණයක සලකුණු තියෙනවා. හැබැයි ශීර්ෂණයක් දැකින් හම්බ වෙන්නේ ඊළඟ කරුණා ශීර්ෂණය පිළිබඳ ශීර්ෂණය පිළිබඳ සලකුණු ඇති නමුත් ශීර්ෂණය පිළිබඳ සලකුණු ඇති නමුත් පැහැදිලි ශීර්ෂණයක් නැත. පැහැදිලි ශීර්ෂණයක් නැත. ශීර්ෂණය පිළිබඳ සලකුණු ඇති නමුත් පැහැදිලි ශීර්ෂණයක් නැත. මේගොල්ලන්ට පරිවහන පද්ධති, ශ්වසන පද්ධති කිසිවක් තාම දකින්න හම්බ වෙන්නේ නැහැ. ඊළඟ කරුණ දාලා දේහ කුහර පරිවහන පද්ධති දේහ කුහර පරිවහන පද්ධති ශ්වසන පද්ධති कंकाल पद्धति वराहन दान कंकाल पद्धति पेशी वराहन दान पेशी कंकाल पद्धति वराहन पेशी नेट මේ බලන්න මේගොල්ල වායු හුවමාරුව දේහ විත්‍ය හරහා විසරණය මගින් සිද්ධ කරනවා. මේගොල්ල වායු හුවමාරුව කරන්නේ දේහ විත්‍ය හරහා මොකෙන්ද? විසරණය ක්ලියර්. ඊළඟ කරව දාලා වායු හුවමාරුව देह वित्तीय हरहा वायु हुवमारु देह वित्तीय हरहा सरल विसरणे मगिन सिदु करයි. सरल विसरणे मगिन सिदु करයි. මේගොල්ලෝ මේ නිදැල්ලේ ඉන්න අය මේගොල්ලන්ගේ අක්ෂිල පද කියන පුළුවන්. පෙර මොකටද අපිට ඇස් වගේ කරකෝෂී ඉන්න මතක තියාගන්න දෙය ඇතුලේ ඉන්නේ ඇස් තිබිලා වැඩන්නේ. ඇයි? දෙය ඇතුලේ කරවලා ඉන්නේ. කරවලේ කාටවත් පේන්නේ නැහැ. ඒ දැස් තියනවා නම් ඒගොල්ලෝ ආලෝකයේ තියෙන තැනක ඉන්න ඕනේ. පෙනීම ලැබෙන මොනවද ඕනේ? ආලෝකයේ තියෙනවා. නිදැල්ලේ ඉන්න අයට තමයි මොනවද ඒකද? අක්ෂිල පද කියන පුළුවන් වෙන්නේ මොකක් කරන්නද? දෘෂ්ටිය සඳහන්. ක්ලියර්. ඊළඟ කරුණා නිදැලි වාසීන්ගේ සංවේදී අවයව ලෙස නිදැලිවාසීන්ගේ සංවේදී අවයව ලෙස කිසෙහි අක්ෂිලක ඇත. අක්ෂිලක වෙන පාඩ කිලිවන ෂෝ කිසෙහි අක්ෂිලක ඇත.
අපි කියනවා ස්නායු වගේම සංවේදක මේ අක්ෂිලප හම්බ වෙන පළවෙනි වංශය තමයි ලැබෙන්නේ මීනියස්. අපි කියනවා සංවේදක ස්නායු ඊට පෙර කාටද නිඩාරියා වල තිබුණේ නැහැ. නමුත් මේගොල්ලන්ට ක්ලියර්. ඊළඟ කරුණ දාලා ස්නායු හා සංවේදක හමුවන ස්නායු හා සංවේදක හමුවන මුල්ම වංශය මේ වේ. මේ බලන්න මේගොල්ලන්ගේ මෙන්න මෙහෙම පූර්ව ගැන්ග්ලියම් දෙකක් තියෙනවා. දැන් අපේ මොලේ තියෙන්නේ මේගොල්ලන්ට මොලයක් නැහැ ලිව් එකක්. මෙන්න මේක ස්නායු රහන් දෙකක් තියෙනවා. ඒවල තැන් වල පොඩි පොඩි ගැන්ග්ලියම් තියෙනවා. ඒ වලින් හටගත්ත ස්නායු තියෙනවා. ගැන්ග්ලියම තමයි පසකාලීනව මක්කුණේද මොලේ බවට පත් වෙනවා. පෞකාලීනව දියුණු වෙලා අපේ මොලේ බවට පත් වෙන්නේ මේ ගැන්ග්ලියම. දැන් අපේ මොලේ ස්නායු සෛල බිලියන 40ක් විතර තියෙනවා. හරිද? මේ අන්න මේවා තමයි මේ පොඩි පොඩි ඒවා ස්නායු. මේ පැත්තට තියෙනවා. clear. ඊළඟ කරුව දාලා పూర్ව ගැන්ග්ලියම් යුගල పూర్ව ගැන්ග්ලියම් යුගල पूर्व गैंग्लियम युगल बोर्ड के दिनों बाद अन्वायाम स्नायु रहे अन्वायाम स्नायु रहे अन्वायाम स्नायु रहे अन्वायाम स्नायु रहे දෙකකින් සමන්විත स्नायु पद्धतिय स्नायु पद्धतिय स्नायु पद्धतिय मध्य स्नायु पद्धतिय लेस ඇත मध्य स्नायु पद्धतिय लेस ඇත मध्य स्नायु पद्धतिय लेस ඇත දැන් අපේ මධ්‍ය ස්නායු පද්ධතිය විදිහට තියෙන්නේ මොළයේ සුෂුම්නාව මේගොල්ලන්ගේ මධ්‍ය ස්නායු පද්ධතිය විදිහට තියෙන්නේ මොකක්ද අන්න මේ පූර්ව ගැන්ග්ලියම් දෙකයි अन्वायाम स्नायु रहती पहले මෙන්න මේ රූප තුනයි මෙයාවයි පොඩි උදාහරණයක්
අන්න මේ ටීනියා පොඩි කෙනෙක් මේ මෙයා පටිපණුව ටීනියා පරපෝෂීමේ මෙයා ප්ලැනේරියා අන්න අපි කියනවා නිදැලි වාසී මේ අපිට හම් වෙන අක්මා පැටැල්ලා පැසියෝලා පරපෝෂී මෙයා ශාක පත්තරයක් වගේ පොඩි රූපකයක් දාලා ඉන්න රෝබෝලේ මහත තියාගන්න ලේසි
ඊළඟ තරුවදා වෛශ්‍රාවය සඳහා වෙනම අවයව දරන වෛශ්‍රාවය සඳහා වෙනම අවයව දරන මුල්ම වංශය මෙය වේ. වෛශ්‍රාවය සඳහා වෙනම අවයව දරන මුල්ම වංශය මෙය වේ. මේගොල්ලන්ට තියෙනවා මේ විශේෂ අවයවයක්. ඒ මොකද්ද? ප්‍රාවෘක්කිකා. මේගොල්ලන්ට තියෙනවා මොනවද? විශේෂ අවයවයක්. ඒ තමයි ප්‍රාවෘක්කිකා. මොකටද තියෙන්නේ? වෛශ්‍රාවය අපිට තියෙන වෘක්කනේ. මේගොල්ලන්ට තියෙන ප්‍රා කියන්නේ මුල්. වෘක්ක නෙවෙයි මොනවද? වෘක්කිකා. ඊළඟ තත්ත්වය දාලා නෛර්ජනීය වෛශ්‍රාවය සඳහා නෛර්ජනීය වෛශ්‍රාවය සඳහා නෛර්ජනීය වෛශ්‍රාවය සඳහා වෙන පාඩකින් ලියන්න. බෝඩ් එකේ තියෙන බලන්න ප්‍රාවෘක්කිකා. බලන්න ප්‍රාවෘක්කිකා මේ දරයි ප්‍රාවෘක්කිකා දරයි. මේගොල්ලන්ගේ ඔන්න ඔය ප්‍රාවෘක්කිකා හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙම ගැජට් එක. ඔන්න ඔහොම සෛල වලින් හැදිලා තියෙනවා. ඔන්න ඕකට අපි කියනවා මොනවා කියලාද? සිලු සෛල. මොනවා කියලාද කියන්නේ? නැත්තම් සිලු බල්බ වල. එතකොට ඔය ප්‍රාවෘක්කිකා හැදිලා තියෙන්නේ මොනවා වලද? මෙන්න මේ සිලු සෛල නැත්තම් සිලු බල්බ වල. මෙන්න මේකේ පොඩි රහන් තියෙනවා. ඒ වගේ අර නෛර්ජනීය වෛශ්‍රාවය විතරාවේ පෙරිලා මේකට එනවා. හැදෙලි ඊළඟ තරුදාල් ප්‍රාවෘක්කිකා සෑදී ඇත්තේ ප්‍රාවෘක්කිකා සෑදී ඇත්තේ වෙන පාඩ කිල්ලය සිලු බල්බ නම් වූ සිලු බල්බ නම් වූ
පක්ෂමදර ව්‍යුහයක් සහිත පක්ෂමදර ව්‍යුහයක් සහිත නාලිකා ජාලයකින් වේ නාලිකා ජාලයකින් වේ මෙන්න මේකත් දාගන්න කොහොමද මේ න්‍යාස්ති නාලිකා රූපන් දින්න කියලා දෙන්නේ නැහැ. නමුත් අර සිලු සෛල කියන්නේ මොනවද කියන එක නිකන් මතක් වෙනවා දැක්කම. මේ වටේට පොඩි ප්‍රසර ටිකක් තියෙනවා. න්‍යාස්තිය තියෙනවා, පක්ෂම තියෙනවා. සිලුව කියන්නේ සලුවක් කියන අදහස. හරි. මේ සිලු බල්බ මොකටද වැදගත් වෙන්නේ? ඔය සිලු බල්බ වැදගත් වෙනවා දෙහි තුල අපද්‍රව්‍ය බැහැර කරන්න. ඒ කියන්නේ අපි ලස්සන වචනයක් පාවිච්චි කරනවා. ආශ්‍රිතික සමතුලිතතාවය පවත්වා ගන්න දායක වෙනවා. දැන් අපි ආශ්‍රිතික සමතුලිතතාවය පවත්වා ගන්න තමයි අපි වතුර බොන්නේ. ඒ සඳහා ඇතිවන මේ පෙළඹවීම තමයි පිපාසය කියලා කියන්නේ. මොකටද වතුර බොන්නේ අපි? ආශ්‍රිතික සමතුලිතතාවය සඳහා. අපි වතුර වැඩියෙන් බිව්වොත් උදාහරණයකට දැන් අපි වතුර බීලා පස්සේ අපිට පල්ලයට ගියන් පස්සේ අන්න යාළුවෙක් කතා කරලා මේ ස්ප්‍රයිට් එකක් දෙනවා බොමු කියලා. නැත්නම් සිසිල් බීම බෝතලයක් දෙනවා. අපි ඒකත් බොනවා. ඒතකොට ඒක බොන්නේ පෙරේතකමද? විපාසයට අපි වතුර බීලානේ. අපි වතුර බීලා ඉවරලා කවදාවත් කියනවා කවුරු හරි බීම බෝතලයක් කරන් දුන්නොත් එපා මම වතුර බීලා ඉන්නේ කියලා. එහෙම කියන්නේ අපි අරකට කරලා දානවා. එතකොට අපි අතිරේක ජලයක් ශරීරයට දාගත්ත ගමන් මොකද වෙන්නේ? අන්න අපිට පැය භාගයක් විතර වගේ ඇතුළත මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඇති වෙනයි. අපි අර ගත්ත අතිරේක ජලය මොකරල් මුත්‍රා විදියට බැහැර වෙනවා.
ඕගොල්ලෝ උදේ ගියා කියන්නකෝ ග්‍රවුන්ඩ් එකට සෙල්ලම් කරන්න. හැබැයි ඔයා උදේ ග්‍රවුන්ඩ් එකට ගිහලා සෙල්ලම් කරනකොට ඔයාට දවල් 10 වෙනවා 11 වෙනවා 12 වෙනවා අන්න මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. ඔයාගේ ශරීරයේ තියෙන ජලය දහඩිය විදිහට පිට වෙලා යන හින්දා මුත්‍රා හැදෙන්නේ නැහැ. ඔකට අපි කියන්නේ මේ ඔස්මොටික් බැලන්ස් එක. ආශ්‍රිතික සමතුලිතතාවය. ඒතර අපිට ඒ සඳහා මොනවද තියෙන්නේ? වකුගඩු දකින්න පුළුවන් වෙනවා. පැහැදිලි. හමත් මේ වැඩේට උදව් වෙනවා දාඩිය දාලා. මේගොල්ලන්ට අන්න දායක වෙන්නේ කවුද? සිලු බල්බ. ක්ලියර්. ඊළඟ තරවදා සිලු බල්බ ඊළඟ තරවදා සිලු බල්බ ආශ්‍රිතික සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා සිලු බල්බ ආශ්‍රිතික සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා දායක වේ. ආශ්‍රිතික සමතුලිතතාවය පවත්වා ගැනීම සඳහා දායක වේ. මේ හැමෝටම මේගොල්ලන්ට මුඛයක් තියෙනවා. හැබැයි උදයක් නැහැ. ඒක අපි කියනවා ප්ලැටියල් මින්තේස් වල තියෙන්නේ මොන ආහාර මාර්ගයද? අසම්පූර්ණ ආහාර මාර්ගයක් තියෙනවා. ඉන්කම්ප්ලීට් ඩයිජෙස්ටිව් සිස්ටම් එකක් තියෙන එක. මුඛයක් සහිත උදයක් රහිත. අසම්පූර්ණ ආහාර මාර්ග පද්ධතියක් තියෙනවා. අපි ඕගොල්ලෝ යන්නේ ගියාම සමහරුන්ට කන්නේ හැන්නේ රුයිතෙට. ඒතර ලියනවා මුඛයක් සහිත උදයක් සහිත අසම්පූර්ණ ආහාර මාර්ග පද්ධතියක් ඇතිවම ඒක තිත්ත කුණුහරුපයක් වෙනවා. මුඛයක් සහිත උදයකුත් සහිත උදයකුත් තියෙනවා නම් මේක අසම්පූර්ණ වෙන්නේ කියන්නේ නෙවෙයි. එහෙම ලියපු නෝට් මම දැකලා තියෙනවා. එහෙම ලියන්නේ. ඊළඟට උදාහරණ ලියන්න. මුඛයක් සහිත මුඛයක් සහිත ගුදයක් රහිත මුඛයක් සහිත ගුදයක් රහිත අසම්පූර්ණ ආහාර මාර්ග පද්ධතියක් ඇත. දැන් අපිට තියෙන්නේ ආමාශයක් නේ. අපේ ආමාශය මෙහෙම එකක් නේ. මේ අපේ ආමාශය. උත්තර පැහැදිලි. දැන් සමහර අධික ලෙස කන අය අපි හම්බුවාම කියන්නේ ආහාර මාර්ගයේ මෙහෙම එක මල්ලක් තියෙනවා. ඒක කකුලක් දිගේ ගිහිල්ලා තියෙනවා. මේ අනිත් එක අනිත් කකුල දිගේ ගිහිල්ලා. අපි යන්නේ ඒගොල්ලන්ගේ ධනිස් දෙකේ ඉඳලම ආමාශය තියෙන්නේ කියලා. ඒ විහිළුවට කියන කතාවනේ. ධනිස් ඉඳලා ආමාශය තියෙනවා. හැබැයි ප්ලැටියල් මින්තේස් වල තියෙන්නේ මේ වගේ ශාකණය වෙච්ච ආමාශ වාහිනී කුහරය. ඉතින් ඒගොල්ලන්ට නෑ මොකද්ද? උඩාන්තරයක්, උඩා බඩවැල, මහාන්තරයක්. එහි මේවා නෑ තාම. පරිණාමය වෙලා නෑනේ. ඒගොල්ලන්ට තියෙනවා ආමාශ වාහිනී කුහරයක්. කාගෙද තිබ්බේ? නිඩාරියාවල තිබ්බේ. එයාගේ නිකම්ම මල්ලක් නැතිද? හැබැයි ඒක දැන් චුට්ටක් ඩෙවලොප් වෙලා මොකද? ශාකණය වෙච්ච ආමාශ වාහිනී කුහරයක් මේගොල්ලන්ට තියෙනවා. ලියයි. ඊළඟ තරුව දාලා. ඊළඟ තරුව දාලා ආහාර ජීර්ණය සඳහා
ආහාර ජීර්ණය සඳහා ශාකනය වූ ආහාර ජීර්ණය සඳහා ශාකනය වූ ආමාශ වාහිනී කුහරය නැත. මේකේන සමහර අය ඉන්නවා තා චුට්ටක් එහාට ගිහිල්ලා ආමාශ වාහිනී කුහරය නමතර පොඩි ග්‍රසනිකාවක් වගේ හේකුත් තියෙනවා. බෙල්ලක් වගේ එකක්. පැහැදිලි? සමහරුන්ට විතරයි. ඊළඟට උදා සමහරුන්ට ග්‍රසනිකාවක් ඇත. දැන් මේගොල්ලන්ගේ නිදැල්ල ඉන්නවා. කවුද? අක්මා පැටල්ලා වගේ මේ නිදැලි වාසීන්ට සංචරණය සඳහා මොනවද තියෙන්නේ? සියුම් කෙඳි තියෙනවා. ඒ කියන්නේ පක්ෂම තියෙනවා. ඒ පක්ෂම හොල්ලලා මේගොල්ල සංචාරය වෙනවා. හරියට කවුරු වගේ. මතකද අපිට හම්බෙච්ච පැරමීසියම්? පැරමීසියම් කියන්නේ වටේට මොනවද තියෙන්නේ? පක්ෂම තියෙනවා. පක්ෂම චලිත වෙනකොට පැරමීසියම් වේගයෙන් ඉස්සරහට යනවා. මේගොල්ලන්ගේ නිදැලි වාසීන්ට පරපෝෂීන්ට චලනය සඳහා විවෝ නැහැ. ඒක තරයේ මතක තියන්න. ඇස්සෝනෙත් නැහැ පරපෝෂීන්ටයි. කාගේද සතෙක්ගේ ඇතුලේ ඉන්නේ. චලනය සඳහා විවෝ තියෙන්න ඕනේ නැහැ. එයාට යන්න පුළුවන් මොකක්ද කියද? රුධිරය ඔස්සේ යන්න. පැහැදිලි. සමහර පණු රෝග හොඳ නැහැ කියන්නේ ඇයි? ඒගොල්ලන්ගේ සමහර පොඩි කීට ආකාරවලට පුළුවන් රුධිරයට ගිහිල්ලා රුධිරය ඔස්සේ විවිධ අවයව වලට යන්න පුළුවන්. ඒ විවිධ අවයව වලට යන ගමන් මොළයට ගියොත් එහෙම මොකද වෙන්නේ? මොළය ආසාදනය කරලා මැරෙන්නේ. පැහැදිලි? ඊළඟට උදා නිදැලි වාසීන්ට සංචරණය සඳහා පක්ෂම ඇත. නිදැලි වාසීන්ට සංචරණය සඳහා පක්ෂම ඇත. මේගොල්ලෝ ද්විලිංගිකයි. දැන් අපි නම් ඒකලිංගිකයි. අපේ ගෑනු පිරිමි කියලා වර්ග දෙකක් තියෙනවා. හැබැයි මේගොල්ලෝ ද්විලිංගිකයි. හැබැයි පටිපණුවම මෙයා හරි ලස්සනයි වගේ. නැකුවා. පටිපණුවා ටිකක් වෙනස් එක්කෙනෙක්. මෙයා හරි භයානක වෙන්නේ. මෙයාගේ මේ දේහය ඇතුළේ තියෙන මේ කැලි ගැලවිලා යන්න පුළුවන්. මේ කැලි වලට ගැලවිලා ගිහිල්ලා ඒ හැම කැලලකට පුළුවන් නව ජීවියෙක් හදන්න. හරිද? මේ පටිපණුවගේ දේහයේ මේ කැලි ගැලවිලා ගිහිල්ලා හැම කැලලකටම පුළුවන් නව ජීවියෙක් හදන්න. පටිපණුවා හැර අනෙක් අය අපි කියනවා ද්විලිංගික. ඊළඟ තරෝදාල් ද්විලිංගික ජීවීන් ද්විලිංගික ජීවීන් වරහණගත දන් පටිපණුවා හැර මේකට වැඩි කියන්නේ මොකක් කියලාද මේ? මෙන්න මේකට අපි කියන්නේ පුනර්වර්ධනය කියලායි. මෙයාගේ මේ දේහ කන්න කැඩි ඒ හැම කැලලක්ම නව ජීවියෙක් බවට පත් වෙනවා. ආපහු මෙයා වර්ධනය වෙනවා. අපි කියනවා පුනර්වර්ධනය මගින් අලිංගික ප්‍රජනනය සිදු කරනවා කවුද? ඊළඟට උදා පුනර්වර්ධනය මගින් අලිංගික ප්‍රජනනය සිදු කරයි.
පුනර්වර්ධනය මගින් අලිංගික ප්‍රජනනය සිදු කරයි. වරහණක ඇතුළේ දාන්න පටිපණුවා හැර අනිත් අය. හරි. කවුද කිව්වේ? පුනර්වර්ධනය මගින් අලිංගික ප්‍රජනනය සිදු කරයි. වරහණකට දැම්මා පටිපණුවා. පටිපණුවා හැර කියලා දැම්මේ නෑ නේද? ඈ? දැම්මද? පටිපණුවා හැරේපා. නෑ. පුනර්වර්ධනය මගින් අලිංගික ප්‍රජනනය කරන්නේ කවුද? පටිපණුවා හැර නෙවෙයි. හැර අයින් කරන්නේ. හැරයින් කරන්න පටිපන්න. මේගොල්ලෝ අභ්‍යන්තර සංසේචනය සිද්ධ කරන්නේ. දැන් අපි කියනවා බාහිර සංසේචනය කියන්නේ එළියෙන් ගෙම් එක ගන්නකො. පෙර වහපුවාම කෑ ගහන්නේ ගෑනු සතා. බක ගාලා කෑ ගහන්නේ. ඒ අහල පහල පිරිමි සත්තුන්ට කතා කරලා කියනවා මම අන්න වතුර වලට ආව ඕගොල්ලෝ එන්න ගියේ. එතකොට අහල පහල පිරිමි සත්තුන් නිකන් ඉන්නේ උණු දූවල වතුරට යනවා. ගියයින් පස්සේ මොකද වෙන්නේ? ගෑනු සතා වතුරේ ඉන්නෝ පිරිමි සතා ජබස් ගාලා වතුරට පැන්න පීන කෙනෙක් ගිහලා නගිනවා ගෑනු සතාගේ පිට උඩට. බයන්පා කුමාරපැක් කියනෝ නෙවෙයි. පිට උඩට නැග්ගා ඊට පස්සේ අන්න ගෑනු සතා ඩිම්බ ටික වතුරට දාන. පිරිමි සතා සුක්‍රාණු ටික වතුරට දාන. වතුරේදී සංසේචනය වෙනවා. What is that? External fertilization. බාහිර සංසේචන. පැහැදිලි? ඒතර ඔය ගැරන්ටි එකට වෙලාගෙන ඉන්නේ. දැකගන්න. ගල් ගහන්න එපා ළමනාත් වඳ වෙලා උතුනේ. ගැරන්ටි එකිනෙකට වෙලාගෙන ඉන්නේ පිරිමි සතා එහෙම වෙලාගෙන ඉන්න ගමන් ඥාන සතාගේ ශරීරය ඇතුළට මොනවද ටික දාන්නේ? එයාගේ පිරිමි සතාගේ පුරුෂ ලිංගයක් තියෙනවා. ඒකෙන් ඥාන සතාගේ දේහය තුළට අන්න සුක්‍රාණු දෙක ඇතුළු කරනවා. ඒක අභ්‍යන්තර සංසේචන. පැහැදිලි. ඒතර අපි කියන්නේ ගෙම්මන්ගේ තියෙන මොකද්ද? බාහිර සංසේචන. ඒ වගේ එකක් තමයි අන්න අපි කියන්නේ මේගොල්ලන්ගේ තියෙන අභ්‍යන්තර සංසේචනය. සංසේචනය වෙන්නේ දේහයේ තුල ලිය. ඊළඟට අර උදාලා අභ්‍යන්තර සංසේචනය සිදු කර අභ්‍යන්තර සංසේචනය සිදු කර ඔයගොල්ලෝ දන්නවනේ පදයක් කීටයක් මෙන්න මේ පරපෝෂී ආකාර කවුද පරපෝෂී අපිට හම්බුනේ තීනියයි පැසියෝලයි අත්මා පැතල්ලයි පැහැදිලි තීනියයි පැසියෝලයි දෙන්න මෙන්න මේගොල්ල පරපෝෂී ආකාර අන්න කීට අවස්ථා දරන හැබැයි නිදලි වාසීන්ට කීට අවස්ථා දකින්න හම්බ වෙන්නේ නැහැ දැන් අපේ කීටෝ නැහැනේ පැහැදිලි ලොකු මල්ලිගේ කීට අවස්ථාව මේ දවස්වල ගෙදර තියෙන පොඩි මල්ලිගේ කීටය එහෙම නෙවෙයි. අපි කීටෝ නෑ අපේ. හැබැයි අනිත් අයගේ අපි දන්නවා මధుර වගේ මොකද්ද දෙන්නේ? බිත්තර, කීටයා, පිලවා, සෝඹුලාන්. ලිය. ඊළඟට අර උදාහරණය. පරපෝෂී ආකාර කීට අවස්ථා දරයි. පරපෝෂී ආකාර කීට අවස්ථා දරයි. අන්තිමතර උදාහරණය නිදැලි වාසීන් නිදැල්ලි නැහැ. නිදැලි වාසීන් කවුද කියන අපි දන්නවා පැහැදිලි නිදැලි වාසීන් කීට අවස්ථා රහිතව විකසනය අපි කිය ප්ලැනේරියා නිදහසේ ඉන්න එක්කෙනා නිදැලි වාසීන්
කීට අවස්ථා රහිතව විකසනය වේ. උදාහරණ කියලා දාන්න. උදාහරණ කියලා දාන්න. උදාහරණ තුනක් පාඩම් කරගන්න ප්ලැනේරියා. ප්ලැනේරියා. පැසියෝලා. ටීනියා. ප්ලැනේරියාට නම් සිංහල නමක් නැහැ. පැසියෝලාට තියෙනවා අක්මා පැටලලා කියන්නේ. අක්මා පැටලලා. පැටලලා කියන්නේ මේගොල්ලෝ. ටීනියා පට්ටි පමු. උදාහරණ තුනම දාගන්න. ඝන සම්පත් පොතේ අර රූප කෑල්ල බාන සම්පත් පොතේ ඉන්නවා. මොකද ඒ රූප දෙන්නේ වෙන මොකුත් ඉඳ නෙවෙයි. විභාගෙට දුන්නොත් එහෙම බැරි වෙලා ওই රූප දෙන්න. මං අඳිනේව නෙවෙයි දෙන්නේ. ඔන්න ඕක ෆොටෝකෝපි කරලා ලවලා. දැන් යන්න පුළුවන් ඕගොල්ලන්ට ඒක ෆොටෝකෝපි කරලා ඔය ඉවර කරලා දාන්න. ඊට පස්සේ යමු අපි ඊළඟ කොටසත් ඉවරයක් කරන්න පුළුවන් අපිට. ෆයිලම් නෙමටෝඩ. ඒකේ ටිකයි තියෙන්නේ. ෆයිලම් නෙමටෝඩ. ෆයිලම් නෙමටෝඩ. ඉඩ තියලා එතියෝපු ඉඩේ ලියන්න එපා. මේගොල්ලන්ගේ වැඩි දෙනෙක් කරදිය වාසී. මිරිදියේ ඉන්න ඇත් ඉන්නවා. ඒ වගේම පණුව වසෙත් ඉන්නවා. සතුන්ගේ දේහ තුලත් අපෙත් ඉන්නයි. බටපණුව, කිරිපණුව, කොකුපණුව මේ අපේ ශරීරයේ ඉන්න පණුව. මේගොල්ලෝ ඔක්කොම නෙමටෝඩ. මේගොල්ලෝ ව්‍යාජසීලෝමික යන්න වචනයක් ආවෙයි. මම කියනවා මතකද ව්‍යාජසීලෝමිකයි. මේගොල්ලෝ ව්‍යාජසීලෝමිකයි ත්‍රිප්‍රස්තර. මේගොල්ලෝ ත්‍රිප්‍රස්තර ව්‍යාජසීලෝමික. දැන් බොහොමයක් කරදිය වාසී මිරිදියෙත් ඉන්නෝ, භෞමික පසෙත් ඉන්නෝ, සතුන්ගේ දේහ තුලත් ඉන්නෝ, ත්‍රිප්‍රස්තරයි ව්‍යාජසීලෝමික ජීව. පැහැදිලි? මේගොල්ලෝ ඒක ලිංගිකයි. ඒ කියන්නේ ගෑනු පිරිමි කියලා සත්තු වර්ග දෙකක් අපේ වගේම ඉන්නේ. මේගොල්ලන්ගේ ගෑනු සතා ප්‍රමාණය විශාලයි. ගෙම්බන්ගෙත් එහෙම. ගෙම්බන්ගේ ගෑනු සතා ලොකුයි, පිරිමි සතා තමයි අර 8 සයිස් පොඩි එක. මේගොල්ලන්ගේ ගෑනු සතා ප්‍රමාණය විශාලයි, පිරිමි සතා ප්‍රමාණය අන්න උදාහරණයක්. හරි. තරහක් දාන්න. ඒක ඉවර කරමු. වැඩි දෙනෙක් කරදිය වාසී ඉන්නේ. වැඩි දෙනෙක් කරදිය වාසී ඉන්නේ. වැඩි දෙනෙක් කරදිය වාසී ඉන්නේ. මිරිදිය කමා තෙත පස හෝ තෙත පස හෝ
සතුන්ගේ දේහ තුල සතුන්ගේ දේහ තුල සතුන්ගේ දේහ තුල පරපෝෂීව ජීවත් වේ. සතුන්ගේ දේහ තුල පරපෝෂීව ජීවත් වේ. ලියන්න ඊළඟ එක ත්‍රිප්‍රස්තර ව්‍යාජශීලෝමිකයින් වේ. අර ඒ වචන මම කලින් පැහැදිලි කරගත්ත එකට ත්‍රිප්‍රස්තර ව්‍යාජශීලෝමිකයින් වේ. ත්‍රිප්‍රස්තර ව්‍යාජශීලෝමිකයින් වේ. අන්න මේ වචන ඉගෙන ගත්ත නේද බලන්න. ද්විපාර්ශ්වික සමමිතියක් පෙන්වයි. ද්විපාර්ශ්වික සමමිතියක් පෙන්වයි. මේ බලන්න. මේගොල්ලන්ට සිලින්ඩරාකාර දේහයක් තියෙන්නේ. හැබැයි දේහයේ දෙකලවර ක්‍රමයේ හීනි වෙලා ගිහිල්ලා තියෙනවා. පණුව එහෙම නෙවෙයි. පණුව දැකලා දෙනවා. සිලින්ඩරාකාරයි මේ විදිහේ. හැබැයි දෙපැත්ත ක්‍රමයේ උල් වෙලා තියෙනවා. ඊළඟ කරුණා සිලින්ඩරාකාර දේහ දරන අතර දෙකලවර ක්‍රමයෙන් සිහින් වී ඇත. දෙකලවර ක්‍රමයෙන් සිහින් වී ඇත. දෙකලවර ක්‍රමයෙන් සිහින් වී ඇත. පණුව ඉන්නවා හැට පේන්න තියුණුත් ඉන්නවා. ඒ වගේ තඩි පණුවක් තියෙනවා. තඩි පණුව නෙමෙයි ඈ. ඊළඟ කරුව දාලා අන්වීක්ෂීය ප්‍රමාණයේ සිට මහේක්ෂීය දක්වා අන්වීක්ෂීය ප්‍රමාණයේ සිට මහේක්ෂීය දක්වා දේහය වෙනස් වන සුළුය. දේහය වෙනස් වන සුළුය. මේගොල්ලන්ගේ ශීර්ෂණයක් හෝ ඛණ්ඩනයක් නැහැ. ඊළඟ කරුණා ශීර්ෂණයක් හෝ ඛණ්ඩනයක් නැත. ශීර්ෂණයක් හෝ ඛණ්ඩනයක් නැත. මේගොල්ලන්ට ඇස් නැහැ. හැබැයි දේහයේ පූර්ව කෙළවර සංවේදී පිටිකා තියෙනවා. දරපොත්තගේ තියෙන මේ ඇන්ටනා දෙක. ඒකෙන් තමයි ඒගොල්ලෝ සංවේදන ලබා ගන්න. මේගොල්ලන්ගේ තියෙනවා මොනවද? බොහොම සරල ඒවා මොනවද? පිටිකා. ලියන්න. ඊළඟ තරෝ දාලා දේහයේ පූර්ව කෙළවර වෙන පාට කිල්ලිය සංවේදී පිටිකා ඇත. දේහයේ පූර්ව කෙළවර සංවේදී පිටිකා ඇත.
ඊළඟට අරව දාලා දේහය දෘಢ උච්චාරණයකින් බොහොම හයිය උච්චාරණයකින් පොඩි දින බලන්න දෘಢ උච්චාරණයකින් දේහය දෘಢ උච්චාරණයකින් ආවරණය වී ඇත ආවරණය වී ඇත දෘಢ උච්චාරණයකින් ආවරණය වී ඇත පන්තිවරලා පණුවෙක් කරගෙන ඕ හොඳට නාවල අරන් බලන්න අඳින්න මේ රබර් එක වගේ ඇද ගැට ගහන්න පුළුවන් ඊට පස්සේ ඕනම වාට ඕනම නම් ඔය දැඩි ගතිය දැන් දැක්ක ඇද්ද ඒ වෙන හොදලා ඇදලා බලපුවාම පේනවනේ දැඩි උච්චාරණයක් තියෙන හයියයි පට්ට හයියයි ඔතන ගැටේකුත් ගහලා බලනකොට තවත් හයිය දිලා මාර හයිය වාට උනම් පොඩ්ඩක් හපල බලන්න පුළුවන් මම පොඩ්ඩක් පැත්තට මාර හයිය ගන්න හරිනේ දැඩි උච්චාරණයකින් ආවරණය වෙලා මේගොල්ල හැවෑරීම කරනවා ජරදි හැවෑරීම අලිය ඊළඟ කරුණ දා හැවෑරීම සිදු කරයි හැවෑරීම සිදු කරයි හැවෑරීම සිදු කරයි මේගොල්ලන්ට රුධිර සංසරණ පද්ධති ශ්වසන පද්ධති නැහැ ලියන්න ඊළඟ එක රුධිර සංසරණ පද්ධති රුධිර සංසරණ පද්ධති ශ්වසන පද්ධති නැත රුධිර සංසරණ පද්ධති ශ්වසන පද්ධති නැත ඊළඟ වායු හුවමාරුව සරල විසරණය මගින් සිදු කරයි වායු හුවමාරුව සරල විසරණය මගින් සිදු කරයි වායු හුවමාරුව සරල විසරණය මගින් සිදු කරයි ඊළඟ එක මුඛයක් හා උදයක් සහිත මුඛයක් හා උදයක් සහිත සම්පූර්ණ ආහාර මාර්ග පද්ධතියක් ඇත මුඛයක් හා උදයක් සහිත සම්පූර්ණ ආහාර මාර්ග පද්ධතියක් ඇත ඊළඟ කරුණ දාලා දේහ බිත්තියේ අන්වායාම පේශී පමණක් ඇත දේහ බිත්තියේ අන්වායාම පේශී පමණක් ඇත දේහ බිත්තියේ අන්වායාම පේශී පමණක් ඇත මේගොල්ලන්ට විශේෂ සංචරණ වීම නැහැ අර අන්වායාම පේශී මගින් අර නලියන චලන කරනවා දැක්කද පණුව යනවා මේ ඉස්සරහ ඒ මොකද අර අන්වායාම පේශී මගින් තමයි මේ නලියන චලන සිද්ධ කරන්නේ ලියන්න විශේෂ සංචරණ ව්‍යුහ නැති අතර විශේෂ සංචරණ ව්‍යුහ නැති අතර විශේෂ සංචරණ ව්‍යුහ නැති අතර අන්වායාම පේශී සංචරණයට දායක
ඊළඟ එක. ඒකලිංගික ජීවීන්ගේ ඒකලිංගික ජීවීන්ගේ ඒකලිංගික ජීවීන් අන්තිම කාරණය අභ්‍යන්තර සංසේචනය සිදු කරයි. අභ්‍යන්තර සංසේචනය සිදු කරයි. අභ්‍යන්තර සංසේචනය සිදු කරයි. අභ්‍යන්තර සංසේචනය සිදු කරයි. උදාහරණ කිහිපයක් දාගමු ඔයගොල්ලන්ගේ ඇඟේ ඉන්න පණුව ටික. කොකු පණුව. විද්‍යාත්මකව එපා නිකන් පාඩම් කරන්න. උදාහරණ කියලා දාලා පහළට දාන කිහිපයක් ඇති. උදාහරණ කොකු පණුව, වට පණුව, කිරි පණුව. කිරි පණුව කොයි දින කියලා දාන්න. වට පණුව, කොකු පණුව, කිරි පණුව, බරව පණුව. ෆයිලේරියා වද බරව පණුව. කිරි පණුව ඉන්නේ ගුද මාර්ගයේ. අර අගම කෙළවරේ ඉන්නේ. අගම කෙළවරේ මේගොල්ලෝ කොහොම චූටි ඉන්දියාප්ප කෑලි කර ඇති. මේගොල්ලෝ මක් කරාද? අර ගුද මාර්ගයේ වටේ එල්ලීලා ඉඳන් චූටි දතක් තියෙනවා. ඒකෙන් ටිකක් ගුද මාර්ගයේ පැත්තේ මෙහෙම හපාගෙන ඉන්නේ. එහෙම හපාගෙන රුධිරේ උරාවනවා. එහෙම කට්ටියක් එකතු වෙලා රුධිරේ උරාවනකොට අම්මට සනීපයක් දැනෙනවා. එතකොට තමයි කහන්නේ පොඩි උන් පිටිපස්සෙන් මේ මත දාගෙන එකස. පැහැදිලිද වෙන්නේ? එච්චරයි. අර රූපේ තියෙනවා පුතේ කපලා අලව ගන්න තැන. රූපේ කපලා අලවන්න තැන. ඊට පස්සේ අපි යන්නේ ෆයිලම් ඇනලිඩා බලන්න. ෆයිලම් ඇනලිඩා බලන්න. ඒක අපි ඊළඟ දවසේ බලමු ෆයිලම් ඇනලිඩා ඊළඟ දවසේ. right එහෙමනම් අපි අද ඉවර කරමු. ආයිකෝ